ආයුබෝවන් දුවේ පුතේ අද මාර්තු මාසේ 26 වෙනිදා අඟහරුවාදා දවසේ පහස් ශ්‍රේණියේ දොළ පුතාලාගේ ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරන්න හදන්නේ ප්‍රශ්න පත්‍ර අංක 26. ඒතර අද දවස් සාකච්ඡා කරලා ඉවර නම් ප්‍රශ්න 260ක් වෙනවා නේද මේ මාසෙට විතරක්. right. අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තිනවා අප්‍රේල් 1 සඳුදාවකි එම මාසයේ අවසාන දවස කුමන දවසක්ද? අප්‍රේල් මාසෙට දින 30යි අප්‍රේල් 1 සඳුදා නම් අවසාන සඳු දවස අප්‍රේල් 29 සඳුදා. අපිට ඕනේ 30. 29 සඳුදා නම් 30 අඟහරුවාදා. 29 සඳුදා. ඔන්නට අග්ගාල උත්තරේ ගන්න දුවෙක්ට පුතෙක්ට මේ විදිහට උත්තරේට අග්ගාල අඟහරුවාදා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමද කරන්න තියෙන්නේ? අප්‍රේල් මාසෙට දින 30යි අප්‍රේල් 1 සඳුදා නම් ඊළඟ සඳුදා එන්නේ 1ට 7ක් එකතු කරාම 8 වෙනිදා ඊළඟ සඳුදා එන්නේ 8ට 7ක් එකතු කරාම 15 වෙනිදා 15ට 7ක් එකතු කරාම 22 වෙනිදා 22ට 7ක් එකතු කරාම 29 වෙනිදා 29 සඳුදා නම් අවසාන දවස 30 අඟහරුවාදා කියලා ඔහොම 7න් 7 පල්ලෙහාට එන්න වෙනවා. එහෙම නැත්නම් පුතේ ලේසියෙන් මතක තියාගන්න හැම මාසයකම පළවෙනිදා එන දවස තමයි 29 වෙනිදා එන්නේ. ඒ අනුව ටක් ගාලා අවසාන දවස කියන්න පුළුවන්. පළවෙනිදා බදාදා නම් දින 31ක් තියෙන මාසයක ඉවර වෙන්නේ කවද්ද කියලා හවොත් කොහොමද කරන්නේ? පළවෙනිදා බදාදා. එහෙනම් 29ත් බදාදා 30 බ්‍රහස්පතින්දා 31 සිකුරාදා. ඒතර උත්තරේ ගෙලින්ම සිකුරාදා කියලා කියනවා. ඒ ක්‍රමයට පුතාලා අනිවාර්යයෙන්ම හුරු වෙන්න ඕනේ. මොකද ශිෂ්‍යත්ව විභාගයට දැන් ළඟයි. හරිද අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 30000 එකතු කිරීම 2000 එකතු කිරීම 500 එකතු කිරීම 40 එකතු කිරීම 7 විහිදුවලා ලියලා තියෙන්නේ. මේ සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපි එතකොට මොකද කරන්න ඕනේ? මේක හකුලවා ලියන්න ඕනේ. හකුලවා ලියද්දි මොකද්ද කරන ක්‍රමය අපිට ලේසියෙම ඔය තියෙන හැම සංඛ්‍යාවකම තියෙන පළවෙනි ඉලක්කම ලියාගෙන යනවා. මුලින්ම 30000න් 3 ලියනවා. 2000න් 2 ලියනවා. 500න් 5 ලියනවා. 40න් 4 ලියනවා. 7 ලියන්න තියෙන එකයිනේ. ඔන්න උත්තරේ 32547 තමයි පුතේ හකුලවා ලියුවට පස්සේ පිළිතුර එන්නේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. 0.7 භාග සංඛ්‍යාවක් ලෙස 0.7 නෙමෙයි 0.74 0.74 භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න කියනවා. පුතේ මෙතන 0.74 කිව්වම දශම තිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් තියෙනවා නම් අපි ඒවා ලියන්නේ 100න් පංගු විදිහට. 100න් පංගු විදිහට. 100න් කීයද අපි ලියන්නේ? 74. මේ දශම තිතෙන් පස්සේ තියෙන ඉලක්කම් දෙක 100 උඩට දානවා. ඔන්න භාග සංඛ්‍යාවක් ලෙස ලිව්වා. 0.74 කියන එක 100න් 74 කියලා තමයි ලියන්න ඕන උත්තරේට. right. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ තමයි මම මේ ලිව්වේ භාග සංඛ්‍යාව. ඊළඟ ප්‍රශ්නෙට යන්න අපි. වෘත්තය අඳුරු කර ඇති කොටසින් 80ක් වෙන්නයි නම් මුළු වෘත්තයේ වටිනාකම කීයද කියලා අහනවා. දැන් මේ වෘත්තේ අඳුරු කරලා තියෙන මෙන්න මෙච්චරයි. ඒක 80යිලු අඳුරු කරපු කොටස 80යිලු. මුළු වෘත්තයේ වටිනාකම එහෙනම් කීයද කියලා අහනවා. උතාලා දන්නවා මෙතන බැලු බැලමට පේනවා අඳුරු කරලා තියෙන පුතේ මෙන්න මේ වෘත්තයෙන් කීයෙන් පංගුවක්ද කියලා හොයාගන්න. ඒ කියන්නේ අඳුරු කරපු එක වගේ කී ගුණයක් තියෙනවද බලන්න. 1යි 2යි. මේකත් දැන් කොටස් දෙකකට කඩන්න එපේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අඳුරු කළ රූපය වගේ කොටස් 8ක් තියෙනවා. මෙන්න මේ කොටසනේ අඳුරු කරලා තියෙන්නේ. කොටස් 8කට බෙදලා නොති වුණාට අපි දන්නවා මේ අඳුරු කරලා තියෙන්නේ 8න් පංගුවක් බව. අය අපි මෙහෙම බෙදා ගන්නවනේ. බෙදාගත්තම අපි දන්නවා මෙතන 80යි නම් 80 අඳුරු කර ඇති කොටසින් 80ක් පෙන්වයි නම් මුළු වෘත්තයේ වටිනාකම කියන්නේ මේ වගේ කොටස් 8ක් තියෙනවා. එහෙනම් 80 8ක් 80 ගුණ කරනවා 8න්. 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 8 64යි. එහෙනම් අඳුරු කළ මුළු වෘත්තයේ වටිනාකම කීයද පුතේ? 640යි උත්තරේ ගන්න ඕනේ ප්‍රශ්න අංක 4ට. අපි යම් ප්‍රශ්න අංක 5ට.
ප්‍රශ්නාංක 5 දෙනවා පුතේ. එක්තරා විභාගයකට මුහුණ දුන් සිසුන් 40 දෙනාගෙන් 32ක් සමත් විය. සමත් වෙනවා කියලා කියන්නේ විභාගේ පාස්. සමත් වූ පිරිස අසමත් වූ පිරිස මෙන් කී ගුණයක්ද? ඔන්න ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක්. හැබැයි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක නිරවුල්ව. එක්තරා විභාගයකට මුහුණ දෙනවා සිසුන් 40ක්. ඒකෙන් 32ක් සමත්. විභාගයේ සමත් වෙන පුතේ 32ක්. එහෙනම් මට කියන්න අසමත් පිරිස කීයද? අසමත් වෙනවා 40න් 32ක් සමත් නම් ඊටු කට්ටිය විභාගේ ෆේල්. ඒ කියන්නේ 40න් 32ක් අඩු කළාම 8යි. 8 දෙනෙක් අසමත් පුතේ විභාගේ. ඊළඟට අහන්න මෙන්න මේ ප්‍රශ්නේ. සමත් වූ පිරිස අසමත් වූ පිරිස මෙන් කී ගුණයක්ද? සමත් වෙලා ඉන්න පිරිස මේගොල්ලෝ වගේ කී ගුණයක්ද? 8 ඒවා කීයක්ද මේ 32 කියන්නේ? 8 ඒවා 4ක්. එහෙනම් උත්තරේ 4 ගුණයක්. 4 ගුණයක්. right. ඒ ප්‍රශ්නාංක 5ට උත්තරේ. අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. right. ඒකත් මේකත් ඒ වගේ ටිකක් නේ. බලමු භාග සංඛ්‍යාවක් නේ. යම් කිසි මුදලකින් 8න් එකක් රුපියල් 70ක් නම් අර වෘතයක් ඇඳලා අපි කොටසක් අරගෙන හැදුවේ ඒ වගේ තමයි මේකත්. වෘත දීලා නැහැ. නමුත් අපිට ඒ විදිහට හිතලා ගන්න පුළුවන්. යම් කිසි මුදලකින් 8න් එකක් රුපියල් 70ක් නම් ඒ කියන්නේ මේ වගේ මෙන්න යම් කිසි මුදල මේකෙන් 8න් එකක් 70ක් නම් එම මුළු මුදලින් භාගයක් කොපමණද? දැන් 8න් එකක් නේ 70. මේක තමයි 70. 8න් එකක් මේ තියෙන්නේ. right පුතේ මුළු මුදල කියන්නේ මේ සම්පූර්ණ රවුමනේ වෘතේනේ. ඒකෙන් භාගයක් කියන්නේ මෙන්න මෙච්චරක්. ඔන්න ඔච්චරක්. 70 ඒවා 4ක්. එහෙනම් 70 ඒවා 4ක්. උත්තරයක් බලමු. මේ දෙන ගුණ කරලා අගට බිඳුවක් දානවා. මේ දෙන ගුණ කරලා අගට බිඳුවක් දානවා. 4ක් 4 28යි අගට බිඳුවක් දානවා. එතකොට උත්තරේ එනවා 280යි. නිකන් 280 ලියන්න බෑ. මොකද අහන්නේ? මොනවද තියෙන්නේ පුතේ? රුපියල් තියෙනවා. රුපියල් 280යි 7.2යි කියලා උත්තරේ දාන්නවා. right. මේ 6 වෙනි ප්‍රශ්නේ කතා කරේ. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 7 තියෙන පුතේ සීනි කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 750කින් ග්‍රෑම් 250 පැකට් කීයක් සෑදිය හැකිද? කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 750කින් ග්‍රෑම් 250 පැකට් කීයක් හදන්න පුළුවන්ද කියලා අහන පුතේ. 1 කිලෝග්‍රෑම් එකකින් ග්‍රෑම් 250 ඒවා 4ක් හදන්න පුළුවන් නේ. 250 4න්නේ කිලෝවක් කියන්නේ. එතන මෙතන කිලෝ 7ක් තියෙනවා. කිලෝ 7ක් කියන්නේ මේ වගේ 7 ගුණයක් හදන්න පුළුවන්. එකකින් පුළුවන් 250 පැකට් 4ක් හදන්න. ඒ වගේ 7 ගුණයක්. කිලෝ 7කින් එහෙනම් ඒ වගේ 7 ගුණයක්. ඒ වගේ 7 ගුණයක් කියන්නේ 4 ඒව 7ක්. පැකට් 4යි. පැකට් 4 ඒව 7ක්. 4 වරක් 7 28යි. එහෙනම් කිලෝග්‍රෑම් 7කින් පුළුවන් පැකට් 28ක් හදන්න. තව ග්‍රෑම් 750ක් තියෙනවා. ඒ ග්‍රෑම් 750න් කීයක් පුළුවන්ද? 250 3ක් නේ 750 කියන්නේ. එහෙනම් තව පැකට් 3ක් පුළුවන්. කියන්නේ තව ග්‍රෑම් 750කින් තව පැකට් 3ක් පුළුවන්. ඔක්කොම පැකට් 8යි 3යි එකතු කරන්න මම එකතු කරනවා. 8යි 3යි 11න් 1යි 1 1 1 2 3යි නේ. ඔක්කොම පුතේ පැකට් 31ක් හදන්න පුළුවන් ග්‍රෑම් 250යි. right මේ જાති ගණන් නම් දැන් ටක් ගාලා හදන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වගේව තමයි විභාගෙට එන්නේ නේද? මහා ලොකු අමාරු ඒවා අපි ඉගෙන ගත්තට අවසානයේදී ශිෂ්‍යත්ව විභාගෙට ලේසි ටිකක් අහනවා. ඒත් ෂුවර් නෑ උත්තරේ දෙයි ගන්න බෑ. ලේසි වැඩි හින්දාත් වරද්දන ළමයි ඉන්නවා නේ. අමාරු ගණන් හදලා යනවා. හදලා ගියාට පස්සේ විශ්වාසය හැදෙන්නේ මොන වගේද? මේ හැම ගානක්ම අමාරු විදිහට තමයි දකින්න පුරුදු වෙන්නේ. එතකොට සරල ගානක් આવොත් එහෙම ඒකත් අමාරු විදිහට දැකලා ඉවරලා දාන්න උන උත්තරේ වෙන උත්තරයක් දාලා එනවා. ඒක නිසා මේ ගණන් සරල ඒවා සරල විදිහට දකින්න ඕනේ. අමාරු ඒවා
පුළුවන් නම් සරල විදිහට ඒවත් දකින්න ඕනේ නේද පුතේ? හරියට අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට. බිත්ති ඔරලෝසුවක 3 ඉලක්කමේ සිට 7 ඉලක්කම තෙක් ඇති මිනිත්තු ගණන කීයද? බිත්ති ඔරලෝසුවක 3 ඉලක්කමේ සිට 7 ඉලක්කම 12 6 9 1 2 3 4 5 6 6 7 8 9 10 11 10 11 අර මම කිව්වේ දැන් ලේසි ගණන් අමාරු විදිහට දකින්න කියලා. මම මෙතනදී මම පෙන්නන්නම් උදාහරණයක්. දවසක් ළමේ ලියලා තිබිච්ච උත්තරේ. දැන් මේ වගේ එකකට බිත්ති ඔරලෝසුවේ 3 ඉලක්කමේ ඉඳලා මෙතන ඉඳලා 7 ඉලක්කම කියන්නේ මෙතනනේ. මෙතෙන්ට එනකන් තියෙන මිනිත්තු ගන්න කීයද? මිනිත්තු තියෙන පුතේ මෙතන මේ දෙකක් අතර මිනිත්තු 5යි ලකුණු කරලා තියෙන්නේ. මෙතන මිනිත්තු 5යි 10යි 15යි 20යි. උත්තරේ මිනිත්තු කීයද? උත්තරේ මිනිත්තු 20යි. එතකොට ඒ දරුවා හදලා තිබුණේ ගානේ එහෙමයි. මෙතන ඉඳලා මෙතෙන්ට. මෙතෙන්ට යනකොට පැයයි. පැය 2යි. පැය 3යි. පැය 4යි. පැය 4ට තියෙන මිනිත්තු ගාන කියලා 4 60න් ගුණ කරලා අරගෙන උත්තරේ දාලා තිබ්බා. ඒ කියන්නේ ඇත්තට මේක එච්චර අමාරුවෙන් අහලා නැහැ. නිකම්ම කෙලින්ම උත්තරේ අහලා තියෙන 3 ඉඳලා 7 වෙනකන් තියෙන මිනිත්තු ගාන කීයද කියලා. එයා මොකද කරන්නේ? අර අමාරු ගණන් හදලා අමාරු විදිහට දැකලා මේකත් අමාරු කරලා උත්තරේ වැරද්දුවා. අන්න ඒකයි මම කියන්නේ අමාරු ඒවා අමාරු විදිහට දකින්න ලේසියව ලේසි විදිහට දකින්න ඕනේ. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන බස් රථයක් පැය 3මාරකදී යන දුර කොපමණද? දැන් මෙතන සමහර දූල පුතාලා කියවනවා පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන බස් රථයක්. මේ පහවසරදීම කියවලා තිබුණා. කියවුවා මම ඉදිරියේම කියවුවා ළමයි. රථයක් පැය 3න් භාගයකදී. පැය 3න් භාගයකදී. ඒ කියන්නේ එයා හිතලා තියෙන 3න් භාගය කියන පුතේ පැය එකමාරයිනේ. ඔතන තියෙන්නේ පැය 3මාරක් කියන එකනේ. එතකොට සම්පූර්ණයෙන් උත්තරේ වරදිනවා. ඒ නිසා ඒවා හරියටම ඉගෙන ගන්න ඕනේ. පොඩි දේවල් වුණාට පුතේ හරියටම ඉගෙන ගන්න ඕනේ. පැයට කිලෝමීටර් 30ක වේගෙන් යනවා නම් පැය 3කට යනවා 30 ඒවා 3ක්. 30 ඒවා 3ක් කීයද? මේ දෙන්න ගුණ කරනවා 3 වරක් 3 9යි අගට බිඳුවක් දානවා. එහෙනම් පැය 3කට කිලෝමීටර 90ක් යනවා. තව පැය භාගයකට කොච්චරක් යනවද? පැයට 30යි නම් පැය භාගයට යනවා තව කිලෝමීටර 15ක්. එහෙනම් ඔන්න පැය 3මාරකට යන ප්‍රමාණය 0.5යි 5යි 9යි 1යි 10යි. ඔක්කොම කිලෝමීටර 105ක් යනවා. right. යන් අපි අවසාන ප්‍රශ්නේ. ඕනෑම ත්‍රිකෝණයකට සමමිතික රේඛා 3ක් ඇති බව යුක්ම පවසයි. ඔහුගේ ප්‍රකාශය හා ඔබ එකඟ වන්නේද? මේ තියෙන්නේ පැති 3ම සමාන ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ පැති 2ක් සමාන ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ එක පැත්තක්වත් සමාන නැති ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ එක පැත්තක්වත් සමාන නැති ත්‍රිකෝණයක්. right. මේකේ සම්මිතික රේඛා අඳින්න පුළුවන් එකයි මේ මුල්ලේ ඉඳලා මේ පාදෙම ඇද්දට මේ මුල්ලේ ඉඳලා මේ පාදෙම ඇද්දට තුනක් අඳින්න පුළුවන්. මේකේ සම්මිතික රේඛා අඳින්න පුළුවන් එකයි මේකට සම්මිතික රේඛා අඳින්න බෑ. මේකට සම්මිතික රේඛා අඳින්නත් බෑ. ඒ අනුව පුතේ තීරණය කරන්න ඕනේ මෙයා කිව්ව කතාව වැරදි. ඕනෑම ත්‍රිකෝණයකට සම්මිතික රේඛා තුනක් අඳින්න බෑ. සම්මිතික රේඛා තුනක් අඳින්න පුළුවන් සමපාද ත්‍රිකෝණයකට විතරයි. එහෙනම් ඔබ එකඟ වන්නේද කියලා අහන්න ප්‍රශ්නේ. පුතා උත්තරේ ලියන්න මොකද්ද? මෙම ප්‍රකාශය සමග එකඟ නොවේ කියලා තමයි හරියටම උත්තරේ ලියන්න ඕන. right. එහෙනම් අපි අද කතා කළේ අඟහරුවාදා දවසට අදාළ පහ ශ්‍රේණියේ දුර පුතාලගේ ප්‍රශ්න පත්‍රය. ඊට තමයි මේ මාසේ අවසාන දවස අපි පොරොන්දු වෙච්ච පරිදි එන වැඩසටහන කරගෙන එනවා. පුතාලා එතකොට දැන් අප්‍රේල් මාසෙට අදාළ සංග්‍රහව නිකුත් වෙලා වෙළඳපොලේ තියෙනවා. ඒක මිලදී ගන්න. මිලදී අරගෙන අපි හෙටත් අපි හම්බ වෙනවා. ඊට පස්සෙත් අපි දිගටම මේ වැඩසටහන කරගෙන යන් ශිෂ්‍යත්ව විභාගයේත් එක්ම. එහෙනම් අපි හෙට දවසේ වීඩියෝ එකකින් නැවත හම්බෙමු.